මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය මොහාන් පෙරේරා ප්‍රකාශය නිශාන්ති සල්පිටිකෝරාල. රංජන් රාමනායකට අදාළ නඩු තීන්දුව නීතියේ ස්වාධීනත්වයේ ආරක්ෂා කිරීමට මහෝපකාරී වූ මෙරට ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් බව නීති විශේෂඥයෝ කියති. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය අද. නිදහස් සහ සාධාරණ මැතිවරණයකට බාධා ඇති කරන සියලු වගන්ති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි. ගෝලීය වසංගත තත්ත්වයේ හමුවේ සේවා මනා ලෙස ඉටු කිරීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළට ජාත්‍යන්තර සම්මානයක්. ගොවිතැනට හරිපාර ජාතික වැඩසටහන හෙට ආරම්භයි. කිලෝ 22ක දුර්ලභ පලිංගුවක් අවිස්සාවේල පතලකින් හමුවෙයි. ස්පාඤ්ඤය හිමින් වැසී යයි. එංගලන්තය හා ශ්‍රී ලංකාව ප්‍රථම ටෙස්ට් තරගයට සූදානමින්. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වූ නඩු විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සලකා බැලූ හේයින් ඔහුගේ මන්ත්‍රී ධුරයද අහෝසි වන බව නීති විශේෂඥයෝ පවසති. වෙනත් අධිකරණයකින් දඬුවමක් ලබා දුන්නේ නම් ඊට අභ්‍යාචනයක් ඉදිරිපත් කළ හැකිය. එහෙත් මෙම නඩුවේදී එසේ කළ නොහැක. ඔහුට පාර්ලිමේන්තුවට පිවිසීම තවත් වසර කිහිපයකින්ම ප්‍රමාද වනු ඇත. සිරදඬුවම අවසන් වීමට වසර 4ක් ගතවන අතර තවත් වසර 7ක් ඔහුගේ ඡන්ද අයිතියද අහිමි වන බව ඔහු පෙන්වා දෙති. ඔහුගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී අසුර සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගී මිළඟ වැඩිම මනාපලාභියා වන අජිත් මාන්නපෙරුම මහතාට හිමිකම ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙයි. රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නිල වශයෙන් ලැබීමෙන් පසුව ගන්නා බව පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය පවසයි. නීතියේ සුරක්ෂිතතාව තහවුරු වන්නේ අධිකරණ පද්ධතිය ආරක්ෂාව හොත් පමණක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා කියයි. රංජන් රාමනායක මන්ත්‍රීවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළේය. අධිකරණය ආරක්ෂා කරොත් තමයි රටේ නීති ආරක්ෂා වෙන්නේ. නීති බලය ආරක්ෂා වෙන්නේ. නීතිය තවදුරටත් අපිට සුරක්ෂිතව තියාගන්න පුළුවන්. ඒ නිසා විනිවිදභාවයක් කියන එක ඉතාම වැදගත්. අධිකරණයට ගරු කළ යුතුයි. අධිකරණය ආරක්ෂා කළ යුතුයි. අධිකරණය ආරක්ෂා කිරීම මත තමයි ඇත්තටම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ. අපහාස කිරීම නැත්තම් සුළුවෙන් තැනකීම සහ එහෙම අපහාස කළා නැවතත් ඒවා පිළිබඳව සමාලෝචනය කරමින් සමාජ මාධ්‍යවල දැමීම පවා මම හිතන්නේ එයත් අධිකරණයට අපහාස කිරීමක්. ඒ නිසා අපි සමගින්ම යුතුයකම තමයි අධිකරණය ආරක්ෂා කරන්න ඕනේ, ස්වාධීනව ආරක්ෂා කරන්න ඕනේ. මෙම නඩු තීන්දුව ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ නීතියේ ස්වාධීනත්වයේ ආරක්ෂා කිරීමට මහෝපකාරී වූ සුවිශේෂී නඩු තීන්දුවක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥ සංගමය පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවේ කිහිප දෙනෙකුට නව කොරෝනා වෛරසයේ ආසාදිත වීම හේතුවෙන් එම මැති ඇමතිවරුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමුව තිබේ. මෙවන විට ආශ්‍රිතයන් 40 දෙනෙකු පමණ හඳුනාගෙන තිබෙන බව පාර්ලිමේන්තුවේ සංනිවේදන අංශය සඳහන් කරයි. පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වේ. එහිදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කරනු ලැබේ. අද සහ අනිද්දා දිනවල PCR පරීක්ෂණ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කරන බැවින් ඒ සඳහා සහභාගී වන්නයි කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබේ.
මැතිවරණ නීති සංශෝධනය කිරීමේදී නිදහස් සහ සාධාරණ මැතිවරණයකට බාධා එල්ල කරන සියලු වගන්ති සංශෝධනය කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහෙවා මහතා කියයි. මැතිවරණ කාල සීමාවේදී හා මැතිවරණය පවත්වන අවස්ථාවලදී ජනමාධ්‍ය සෞඛ්‍ය බන්ධනාගාරාදී ප්‍රජාවට ඡන්දය භාවිත කිරීමේදී බාධා මතුවෙයි. ඒ අනුව පූර්ව ඡන්ද විමසීම ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු කර තිබේ. දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මැතිවරණවලට ඉදිරිපත් වීමේදී මැතිවරණ කොමිසමේ වියදම් අධික වීම හේතුවෙන් ඇප මුදල් වැඩි කළ යුතු ඇතැයි සභාපතිවරයා පෙන්වා දුන්නේය. මැතිවරණයකදී අපේක්ෂකයන් කරන වියදම් ආයෝජනයක් විය යුතුවද වර්තමානයේදී එය ජාවාරමක් බවට පත්ව තිබේ. මාධ්‍ය උපමාන මාස 3කට වරක් යාවත් කාලින කළ යුතු බවද මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහෙවා මහතා ප්‍රකාශ කරයි. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මාධ්‍ය නියෝජිතයන්ගේ හමුවක් ලබන 19 වෙනිදා පැවැත්වේ. මෙරට කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව 244ක් දක්වා ඉහළයයි. ඊයේ දවස තුල තවත් මරණ 4ක් වාර්තා විය. කොළඹ 13, හංවැල්ල, මාතලේ සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි සිව් දෙනෙකු මෙසේ මිය ගොස් තිබේ. ඉන් 2 දෙනෙකු පිරිමි අය වෙති. ඊයේ දවස තුල තවත් කොවිඩ් ආසාදිතයින් 584ක් හඳුනා ගැනිනි. ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තම සේවා මනා ලෙස ඉටු කිරීම වෙනුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ජාත්‍යන්තර සම්මානයක් හිමිව තිබේ. ගුවන් මගින් හැසිරවීමේ ක්‍රියාවලිය විධිමත්ව සහ සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කිරීම උසස් බවට සහතික කරමින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ කවුන්සිලය එය පිරිනමා තිබේ. කටුනායක ගුවන් තොටුපළේ කටයුතු ඉතා ගැඹුරින් අධ්‍යයනය කර මෙම සහතිකය ලබා දෙන බව එම කවුන්සිලේ අධ්‍යක්ෂ ජෙනරාල් ලුයිස් ඩී ඔලිවේරා මහතා කියයි. ලෝකයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ 1200 අතරින් රටවල් 196ක් මෙවැනි සහතික හිමි කරගෙන තිබේ. ගුවන් තොටුපළේ පවිත්‍රතාව, විෂ බීජ හරණය, දුරස්ථ භාවය, සේවක ආරක්ෂාව සහ ඉඩ පහසුකම් හා ගුවන් මගින් අවශ්‍යතා වැනි කරුණු අධ්‍යයනය කර මෙය පිරිනමා තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුව හරහා වෙස්ටර්න් යූනියන් මුදල් වැඩියෙන් ලබාගෙන රුපියල් මිලියනයක් වටිනා දිනුම් අවස්ථා ලබා ගන්න. නැවතත් ප්‍රවෘත්ති. ගොවි ජනතාව නිසි ක්‍රමවේදයක් යටතේ වගා කටයුතු සඳහා යොමු කිරීමටත් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හුරු කිරීමත් අරමුණු කරගනිමින් ගොවිතැනට හරිපාර ජාතික වැඩසටහන ආරම්භ කිරීමට සූදානම් වෙයි. අපේ කමත මහවැලි වැඩබිම තේමාව යටතේ ගොවි ජනතාව දැනුවත් කිරීමේ මෙම ජාතික වැඩසටහන හෙට දෙහිඅත්ත කණ්ඩිය ශාලිකා ශාලාවේදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මහවැලි කලාප ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මෙය සංවිධානය කරයි. බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ සහ ප්‍රවීණයෝ ඊට සම්බන්ධ වෙති. මෙවන විට මහවැලි කලාප 10 තුළ හෙක්ටයාර ලක්ෂයකට වැඩි භූමි ප්‍රමාණයක් වගා කෙරෙයි. එම කලාප වලින් වසරකට වී මෙට්‍රික් ටොන් 9 ලක්ෂයක් ලබා ගැනීම. එහි වටිනාකම රුපියල් බිලියන 45කි. මෙම ජාතික වැඩසටහන යටතේ මහවැලි කලාපවල වී අස්වැන්න හෙක්ටයාරයක් සඳහා වී මෙට්‍රික් ටොන් 7.5ක් දක්වා වැඩි කිරීම අපේක්ෂාවයි. රට හමුවේ ඇති අභියෝග ජයගනිමින් රජයේ ඉදිරියට ගමන් කරන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද් මහතා කියයි. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් වැඩපිළිවෙල රාශියක් ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියා කර තිබේ. විපක්ෂය ඒ සියල්ල විවේචනයට ලක් කළද ඊට සාධනීය වූ විකල්ප ඉදිරිපත් කිරීමට විපක්ෂයේ අපොහොසත් වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කියයි. දැන් අපේ රටේ 15 ලක්ෂයක් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න. 6 ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට විශ්‍රාම වැටුප ගෙවන්න ඕනේ. ඉතින් මේ සියල්ලම රජයට තියෙන වැය බර. එතකොට සියලු ආදායම් මාර්ග ඇහිරලා තියෙන්නේ විදේශ විනිමය. අපි අත්‍යවශ්‍යයෙන්ම ඖෂධ සඳහා, ලදරු කිරිපිටි සඳහා, පොහොර සඳහා, ඉන්ධන සහ ගල් අඟුරු බලශක්ති නිෂ්පාදනයට අනිවාර්යෙන් විදේශ විනිමය වැය කළා ගෙන්නන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ විදේශ විනිමය උපයා ගැනීම ලොකු අභියෝගයක්. මේ අවුරුදු 4ෙම ආණ්ඩුවට සිද්ධ වෙනවා ඩොලර් බිලියන 4කට වැඩි ප්‍රමාණයක් ඊට පෙරගත්ත විදේශ ණය සහ පොලිය ගෙවීම සඳහා සූදානම් වෙන්න. ඒ නිසා තමයි රජය හැටියට විවිධ ආයතන රජයේ අමාත්‍යාංශ මගින් විකල්ප ක්‍රියාමාර්ගයන් සඳහා යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒවැ
විවේචන තියෙන්න පුළුවන්. නමුත් විවේචන වලට පිළිතුරු දෙමින් ඒවා සියාකාරයෙන් විසඳාගෙන ඉදිරියට යාම රජයේ ප්‍රයත්නයයි කියන එක සඳහන් කරනවා. සීමිත අරමුණක් සඳහා කොන්දේසි පදනමින් ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විස් PLC ආයතනයේ ව්‍යාපාර කටයුතු යලි ආරම්භ කිරීමට යයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය එම තීරණය ගෙන තිබේ. ජනතාවගේ සහ ආයතනයේ තැන්පත්කරුවන්ගේ යහපත උදෙසා 2011 වර්ෂයේ මුදල් ව්‍යාපාර පනත අනුව මෙම තීරණය ගෙන තිබේ. සීමිත අරමුණක් සීමිත කාලයක් සඳහා මුදල් මණ්ඩලය පත් කරන ලද කළමනාකරණ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ආයතනයේ ඇති ඉතිරි තැන්පතු වලින් 50% ප්‍රමාණයක් ආපසු ගෙවීම සඳහා පමණක් අප්‍රේල් 12 වෙනිදා දක්වා එම ආයතනයේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් නාමිකව විවෘත කෙරෙයි. මෙම ආයතනයේ ව්‍යාපාර කටයුතු ඉකුත් වසරේ ජූලි 13 වෙනිදා සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියා කළේය. එහි ව්‍යාපාර කටයුතු අත්හිටු කාල සීමාව තුළ තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාර ක්‍රමයේ යටතේ රක්ෂිත තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම මහජන බැංකුව හරහා සිදු කෙරිණි. ඉකුත් වසර නිමාවන විට එක් රක්ෂිත තැන්පත්කරුවෙකු වෙනුවෙන් රුපියල් 6 ලක්ෂයක උපරිමයකට යටත්ව මුළු තැන්පත්කරුවන්ගෙන් 25%කට රුපියල් මිලියන 834කට වැඩි මුදලක් ගෙවා තිබේ. මුල් තැන්පත්කරුවන් සංඛ්‍යාව 9660කි. මේ දක්වා වන්දි මුදල් ලබා නොගත් තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවීම අඛණ්ඩව සිදු කෙරේ. මෙම ගෙවීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සහ ආයතනයට අයවිය යුතු සියලු මුදල් අයකර ගැනීම හැර කිසිදු මුල්‍ය ව්‍යාපාරයක් හෝ මුල්‍ය නොවන ව්‍යාපාරයක් කරගෙන යාමට ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විස් PLC ආයතනයට අවසර ලබා දී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. එම ආයතනයේ මුදල් තැන්පත් කිරීම හෝ වෙනත් කිසිදු ආකාරයක ව්‍යාපාරික කටයුත්තක් සිදු කිරීමෙන් වළකින්නේද ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී. සංවර්ධන නිලධාරී තනතුරට උපාධිධාරීන් බඳවා ගැනීමේදී ඌන සේවා උපාධිධාරීන්ට අසාධාරණයක් සිදු ඇති බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූර්යාරච්චි මහතා කියයි. එහිදී විදෙස් උපාධි පදනමින් මෙරට අධ්‍යාපනය ලැබූ උගත් බුද්ධිමත් ප්‍රජාව නොසලකා හැර ඇති බව ඔහු පෙන්වා දෙයි. ඌන සේවා උපාධිධාරීන්ට තමන් දැනට නියැලෙන රැකියාවට යාමට පෙර හෝ පසුව ලබාගෙන ඇති උපාධියට සරලන රැකියා අවස්ථාවක් හිමි කර ගැනීම සඳහා රජයට පැහැදිලි වැඩපිළිවෙලක් පැවතිය යුතුය. අසාධාරණට ලක් වූ ඔවුන්ට සාධාරණ විසඳුමක් රජයෙන් බලාපොරොත්තු වන බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය පවසයි. කිලෝ 22ක දුර්ලභ ගණයේ පලිඟුවක් අවිස්සාවේල්ල දෙහියාගල ප්‍රදේශයේ පතලකින් හමුව තිබේ. මෙය දුර්ලභ පාෂාණයක් ලෙස හඳුනාගෙන තිබේ. එය තුළ දියබුබුලක් පිහිට ඇති බැවින් ඊට ඉහළ වටිනාකමක් හිමුණු ඇතැයි මැනිකා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කරයි. මෙහි බර කැරට් 1,10,000කි. විශේෂයෙන් චූඩාමාණික්‍ය තැනීම සඳහා පලිඟු යොදා ගැනී. මෙරට සෑම ප්‍රදේශයකින්ම පලිඟු හමු නොවේ. පලිඟු වර්ග කිහිපයක් ඇති බවද ඒ පිළිබඳ විශේෂඥයෝ පවසති. ඉන් චූඩාමාණික්‍ය සඳහා ගනු ලබන්නේ සුදු සහ කහ පලිඟුය. එවැනි පලිඟු සොයා ගැනීමද ඉතා අසීරුය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහාරස්ථානවලදී රතන සූත්‍ර සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 80 වැනි පියවර කෑගල්ල වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරස්ථානයේදී අද පැවැත්වෙයි. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය වට්ටාරම සමිත ස්වාමින් වහන්සේ. විහාරස්ථානයට සෙත්පතා පවත්වන රතන සූත්‍ර දේශනා මාලාවේ 80 වැනි රතන සූත්‍ර දේශනාව අප කෑගල්ල වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරස්ථානයේදී අද සවස 6:30ට සිදු කිරීමට ගුවන්විදුලි සංස්ථාව සූදානම්ව සිටී. එදා විශාලා මහනුවර තුන්බිය දුරු කිරීම වස් මහා ආනුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව සිදු කරන්නට යෙදුණා. අද සවස අප විහාරස්ථානයේදී සිදු කරන මේ පින්කමට සම්බන්ධ වී එයින් සෙත සාන්තිය අත්කරගන්නා ලෙසටත් මේ වෙන විට ලෝපුරා කොරෝනා රෝගයෙන් පීඩා විඳින සියලුම දෙනාට සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවක් යහපත් ජීවිතයක් ගෙවන්නට සියලුම දෙනාට මේන් හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සිරුවන් සරණයි.
පස්සරු 6:30 සිට වෙළඳ හා සිටි FM සේවා ඔස්සේ රත්න සූත්‍ර සජ්ජායනය සජීවීව විසුරුවා හැරෙයි. ලංකා බැංකුව සහ ඩාලි බට්ලර් සමාගම මේ සඳහා සංනිවේදන දායකත්වය ලබා දෙයි. මිනිපේ උඩුදුම්බර ප්‍රධාන සංඝනායක පස්සර මැදවෙලගම ශ්‍රී නාගාරාමය ඇතුළු විහාරගණයේ අධිපති පූජ්‍ය ගැරන්ඩි ඇල්ලේ චන්ද්‍රජෝති ස්වාමින් වහන්සේ අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 71 වැනි වියේ පසු වූහ. ඒ පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පසරු 2ට මැදවෙලගම මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මිළඟට ප්‍රමුඛ පුවත. ඔබේ අතළඟම තියෙන මහජන බැංකුව හරහා වෙස්ටර්න් යූනියන් මුදල් වැඩියෙන් ලබාගෙන රුපියල් මිලියනයක් වටිනා දිනුම් අවස්ථා ලබා ගන්න. සෑම මාසකම ජයග්‍රාහකයන් 25ක් සෑම ජයග්‍රාහකයෙක්ටම රුපියල් 10,000ක් වටිනා බඩු මල්ලක් 2021 ජනවාරි 31 දක්වා පමණයි. මහජන බැංකුව හරහා වෙස්ටර්න් යූනියන් මුදල් වැඩියෙන් ගන්න වැඩියෙන් දිනන්න. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. ලබන 21 වෙනිදා සිට ගුවන්තොටුපළ විවෘත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. ජාතික ගුවන්විදුලිය කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකින් මෙරටට ගෙන්වීම සිදු කරන බවයි. විදේශ සංචාරකින් මෙරට ගෙන්වීමේදී මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය. ආණ්ඩුව කල්පනා කරේ මිලියන 30ක් වගේ ඉන්න මේ සංචාරක ශේෂ්ඨය අපනයි වෙනුවෙන් මේ සංචාරක ව්‍යාපාරය කඩිනමින් ආරම්භ කරන්න ඕනේ. ඒ ආරම්භ කරනකොට මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය රැකෙන පරිදි කටයුතු කරන්න. ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් හදලා දීපු ගයිඩ්ලයින් එක අපි 21 වෙනිදාට සංචාරකයන්ට රට විවෘත කරන්න කටයුතු කරලා තියෙනවා. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. අඩුම මිලට ඔබේම තැන. ලංකා සතුසු වෙතින් දැන් ආර්යකිරි සුපිරි වාසිය. ආර්යකිරි ග්‍රෑම් 400 රුපියල් 355යි. කිලෝ රුපියල් 880යි. ආර්යකිරි සුපිරි වාසිය ලංකා සතුසු වෙතින් පමණයි. ඡන්දහිමි නාම ලේඛනයේ තමාගේ නම තිබේදැයි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා විසින් හෝ www.election.gov.lk වෙබ් අඩවිය මගින් පරීක්ෂා කරගන්නයි මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකින්ගෙන් ඉල්ලීමක් කරයි. නාම ලේඛනී නම නොමැති නම් ලබන 19 වෙනිදාට පෙර 0112 86යි 0234 අමතා දැනුම් දිය හැකි. නැවතත් එම දුරකථන අංකය 0112 86යි 0034. ආර්යකිරි දඹදිව වන්දනා සඳහා ඔබේ දෙමාපියන් වෙනුවෙන් මේ නව වසරේදී රුපියල් 60 ලක්ෂයක මුදලක් වෙන් කර ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු. කොරෝනා වසංගතය දුරු වූ වහාම ඇරඹෙන ආර්යකිරි දඹදිව වන්දනාවේ ඊළඟ වාසනාව ඔබටයි. ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්යකිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය සමග මේ ලිපිනයට එවන්න. ආර්යකිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පළමු පියවර තබනතා සිට විශ්වාසයේ ප්‍රමුඛයා ඔබලඟ සෑමදී ඇති එකම තැන ටිකට්ස් ලෙසින් විශ්වාසයේ ප්‍රමුඛයා. වසර 20කට පසු ස්පාඤ්ඤයේ ශීතම රාත්‍රිය ඊයේ උදා විය. එරට ප්‍රදේශ රසකම උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 25ක්ව තිබේ. මේ වන විට බොහෝ ප්‍රදේශ හිමින් වැසී තිබෙන අතර පිලොමිනා අයිස් චණ්ඩමාරුතය රටේ සියලු දෛනික කටයුතු අඩපණ කර තිබේ. ජලාශ බොහොමයක් අයිස් බවට පත්ව තිබේ. වැඩිම ජනතාවක් ශීතලින් පීඩාවට පත්ව ඇත්තේ මධ්‍යම ස්පාඤ්ඤයේය. එහි හිමතට්ටුවල ඝනකම අඩි 8ක් දක්වා ඉක්මවා තිබේ. මේ වන විට පුද්ගලයන් 7 දෙනෙකු අධික ශීතල හේතුවෙන් මිය ගොස් තිබේ. වාහන රැසක්ම හිම තට්ටු අතර සිරවී තිබේ. අවම වශයෙන් මාර්ග කිලෝමීටර 12100ක් හිමින් වැසී ගොස් තිබේ.
ඉන්දියාවේ ಭಾರತ್ බයෝටෙක් කොවිඩ් එන්නත බ්‍රසීලයට අලෙවි කිරීමට ගිවිසුම් අත්සන් කෙරේ. මේ යටතේ මිලියන 12ක එන්නත් එරටට ලබා දීමට නියමිතයි. කෙසේ වුවත් තම රටේ නිෂ්පාදනය කරන එන්නත් අපනයනය කරන්නේ දැයි තීරණය නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ තවත් සති කිහිපයකින් බව ඉන්දිය විදේශ අමාත්‍ය ජයශංකර් මහතා ඊයේ පැවසීය. පළමු පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඔබලඟ සෑමදී ඇති එකම තැන ටීටර්ස් ලෙසින් විශ්වාසයේ ප්‍රමුඛයා. සංවර්ධන පුවත් අපේ දේ අගයමු අපිම නැගිටිමු. සංවර්ධන පුවත් ගම සමග පිළිසඳරක් වැඩ සමග යලි ගමට. වැඩ සමග යලි ගමට පළාත් මට්ටමේ වැඩසටහන පැවැත්වුණේ පසුගිය දෙසැම්බර් 14 වනදා රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් tagore ශාලාවේදී. මේ හමුවේ ප්‍රධානත්වයේ ගත්තේ ආර්ථික පුනර්ජීවනය සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමා. දකුණින් ආරම්භ කෙරුණු මේ වැඩසටහන ඉන්පසු වයඹට ගියා. උතුරු මැද මධ්‍යම ඌව සබරගමුව පහු කරලා බස්නාහිරටත් ආවා. මේ චාරිකාව ජනහදවත්වල පොදි ගැහලා තිබුණු ප්‍රාර්ථනා බලාපොරොත්තු අපේක්ෂා සතුට සියල්ලම අරගෙනයි කොළඹට ආවේ. ඔබට මතක ඇති ආපහු මේ සියලු දෙනා කොළඹදී එකම තැනකදී හමු වුණා. ඒ පසුගිය 7 වෙනිදා අරලියගහ මන්දිරයේදී. හැමෝම එක තැනකට වෙලා කතා කරලා ආපහු ගිහින් දැන් වැඩ පටන් අරගෙන අපි හම්බන්තොට ගියා. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් WH කරුණාරත්න මහතා සඳහන් කළේ දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා සම් 576කම කමිටු සාකච්ඡා අවසන් බවයි. දැන් ඉක්මනින්ම යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමේ අවස්ථාව එනවා. අපි මාතර දිස්ත්‍රික්කයට ගියා. මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා සඳහන් කළේ ග්‍රාම සේවා සම් 650ක් තුල වසම් 600ක කමිටු සාකච්ඡා අවසන් බවයි. දැන් ගම සඳහා වන සංවර්ධන සැලසුම් සකස් වෙන කාලය. ගමේ මිනිස්සුන්ගේ ජීවනෝපාය දියුණු කරන්න යෝජිත සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ කටයුතු සිදු වෙමින් තිබෙනවා. ගමේ කමට පණ දෙන්න හැමෝම කැපවන බවයි අපි දුටුවේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා සම් 896න් 802කම දැන් කමිටු නිර්මාණය වෙලා. අසීමිත යෝජනා අතරේ දැන් ප්‍රමුඛතා සකස් වෙන බව දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විධානපතිරණ මහතා සඳහන් කළා. මේ යෝජනාවල කරුණු 37ක් තිබෙනවා. ළමා හා මාතෘ සයන ඇති කිරීම, ගමේ පාරවල් හදන එක, පාසල් වලට පානීය ජල ව්‍යාපෘති ලබා දීම, ඒ වගේම අලුත් ව්‍යාපාර ග්‍රාමීය මට්ටමින් ආරම්භ කිරීම, තරුණ තරුණියන්ට ක්‍රීඩා පිටි මහජන ක්‍රීඩාංගන ඉදිකිරීම, පුරන් කුඹුරු අස්වැද්දීම, කිරිගොයි පොළවල් ඇති කිරීම, ගොවින්ට කාබනික පොහොර ලබා දීම, නාගරික පැල්පත් වෙනුවට නිවාස ඉදිකිරීම, ඉඩම් ඔප්පු ලබා දීම, නාගරික වන උද්‍යාන ඇති කිරීම වගේ දේවල්. මේ සියල්ලම දැන් එකට එකතු වෙලා ඉටු වෙන බලාපොරොත්තු එක්ක දැන් මේ අය ජීවත් වෙනවා. ඇත්තටම ගමේ ජීවිත කතාව දැන් අලුතින් ලියවෙන කාලයයි මේ. අපි හරියට වැඩ කරමු. ඇත්තටම අපි වෙනස්ව සිටීමට බිය නොවෙමු. පිටපත සුධර්මිකා විජේරත්න ඉදිරිපත් කළේ TDK ජයන්ත. සංවර්ධන පුවත් ගම සමග පිළිසඳරක් වැඩ සමග යලි ගමට. ක්‍රීඩා පුවත් සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකා පිළ අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ එංගලන්ත පිළ ශ්‍රී ලංකාවේදී තරග වැදීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව යලි ජාත්‍යන්තරයට ගෙන යන අවස්ථාවකි. මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු තබාගත හැකි තරගාවලියක් බවට පත්වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සජීව වීරකෝන් කියයි. දඟපන්දු යවන්නන්ට වඩාත් වාසිදායක තනතිරුවක් පවතින ගාල්ල ක්‍රීඩාංගණය තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබේ. දුර්වලතා මගහරවා ගනිමින් එංගලන්ත පිළ හමුවේ තරගකාරීව ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ඇතැයි ඔහු තවදුරටත් පැවසීය. ගාල්ල ක්‍රීඩාංගණයේ තරඟ දෙකම පැවැත්වෙන. මොකද මේ ගාල්ල ක්‍රීඩාංගණයේ තරඟ කියන අපි මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසිදායක තත්ත්වය. මොකද සෑම 175ක වගේ තරඟ ජයග්‍රහණය ලබා තින්නේ ගාලු ක්‍රීඩාංගණයේ. ඒ නිසා තවත් ලොකු වාසියක් තියෙන මේ තරඟ දෙක. එතන විශේෂයෙන් මේ තනතිරු ගැන කතා කරොත් ගාල්ල තනතිරු ගොඩක් දඟපන්දුවන්ට සහයෝග ලබා දෙන තනතිරු. ඒ නිසා මම හිතන්නේ අපේ දඟපන්දුවන්ට සෑහෙන ලොකු වාසියක් වෙනවා මේ තරඟාවලියේ. ඒ වගේම අපි දන්නේ එංගලන්ත කණ්ඩායම හොඳ ප්‍රබල කණ්ඩායමක් ලෝකෙ සිටින. ඔවුන්ගෙත් මම හිතන්නේ මේ මෑත කාලයේදී ක්‍රීඩකයන් රසක් ලකුණු අතර ඒ වගේම කඩළු අතර හොඳ දක්ෂතා අතර තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට සෑහෙන බලාපොරොත්තු ඇති තරඟාවලියක් වෙන පුළුවන් මේ ටෙස්ට් තරඟාවලිය.
වේගපන්දු යවන්නන් තිදෙනෙකු සහ දඟපන්දු යවන්නන් දෙදෙනෙකු හෙට තරගයට එක් කර ගැනීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සූදානමින් සිටී. 2018 වසරේ පැවති එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී දඟපන්දු යවන්නන් කඩලු 100ක් පමණ බිඳහෙළීය. එහිදී එංගලන්ත දඟපන්දු යවන්නන් කඩලු 48ක් බිඳහෙලා තිබේ. තරගාවලියේ නිල ගුවන්විදුලි මාධ්‍ය ලෙස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ක්‍රියා කරයි. තරුණයන් සහ ක්‍රීඩකින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියයි. කොළඹ පදනම් ආයතන පරිශ්‍රයේ ඊයේ පැවති වැඩසටහනකදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා. යාද අපි තීන්දුව කළා තියෙනවා අපේ අමාත්‍යාංශය සම්පූර්ණ අයවැයෙන් අපි 120ක් තරුණයාගේ සහ ක්‍රීඩකයාගේ අභිවෘද්ධිය සඳහා ක්‍රීඩකයාගේ නිපුණතාවය ක්‍රීඩා කෞශල්‍ය පුහුණු වීම තරුණයාගේ සොෆ්ට් ස්කිල් එක මෘදු කුසලතාවය වර්ධනය කිරීම සඳහා වියදම් කරන්න අපි තීන්දුවක් අරගෙන තියෙනවා. මෙතෙක් කල තරුණ අමාත්‍යාංශයෙන් ඒ සඳහා වෙන් කළ තියෙන 106යි. අනිත් සියලුම මුදල් පරිණාටි කිරීමට අමතරව ගොඩනැගිලි හදන්න තමයි වියදම් කරලා තියෙන්නේ. අපි ඒ සඳහා ගොඩනැගිලි හදනකින් ඈත් වෙලා තරුණයා හදන තැනට අපි යනවා. ව්‍යාපාරික පුවත් පිත්තල කර්මාන්තයේ නගා සිටවීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පිත්තල කර්මාන්තයේ යෙදෙන කර්මාන්තකරුවන් හමුවීම සඳහා ඊයේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ කළ සංචාරයකදීය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විදෙස් රටවලින් පිත්තල ආනයනය කිරීම වළක්වා මෙරට වෙළඳපළ ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවයි. ආර්ථික පුවත් ආවරණය ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට සාර්ථකව මුහුණ දෙමින් රට ආර්ථික වශයෙන් ස්ථාවරත්වයකට පත්වෙමින් සිටින බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 2020 තුන්වන කාර්තුව සඳහා වන ජාතික ගිණුම් ඇස්තමේන්තුව මෙම කරුණු අනාවරණ කරයි. මෙම කාර්තුවේදී මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය පෙරවසරේ අදාළ කාලවකවානුවට සාපේක්ෂව 4% වැඩි වර්ධනයක් අත්කරගෙන තිබේ. වීවගාව 15.5% වර්ධනයක් පෙන්නුම් කරයි. සල්ලි මැනේජ් කරලා දූගේ වැඩවලට ලැප්ටොප් එකක් අරන් දුන්නා. කොච්චර වියදම් තිබුණත් ජීවිතේ බෙදාගන්නේ එයාගේ උපන්දිනේ. අපේ ඇනෝසරිය කොහොම මගහරින්නද? පවුලේ අනාගතය වෙනුවෙන් ආයෝජනයක් ඕනමයි. සතුට උතුරන්නේ එහෙමයි. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතුවට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පුරුදු වෙන්නේ ඒකයි. LOLC ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2000 දෙසැම්බර් 13 වෙනිදා නීතිගත කරන ලද LOLC ෆයිනෑන්ස් PLC ICI ලංකා ලිමිටඩ් විසින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 41 දරන මුදල් ව්‍යාපාර වණතර ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව දිවයිනට බලපෑති වැසි සහිත තත්ත්වයේ ඉදිරි දින කිහිපයේද පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 74න් 21කම වාන්දොරටු විවෘත කර තිබේ. පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. රංජන් රාමනායකට අදාළ නඩු තීන්දුව නීතිය ස්වාධීනත්වයේ ආරක්ෂා කිරීමට මහෝපකාරී වූ මෙරට ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් බව නීති විශේෂඥයෝ පවසති. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය අද. නිදහස් සහ සාධාරණ මැතිවරණයකට බාධා ඇති කරන සියලු වගන්ති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි. ගෝලීය වසංගත තත්ත්වය හමුවේ සේවා මනා ලෙස ඉටු කිරීම වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපළට ජාත්‍යන්තර සම්මානයක්. ගොවිතැනට හරිපාර ජාතික වැඩසටහන හෙට ඇරඹෙයි. කිලෝ 22ක දුර්ලභ පලිඟුවක් අවිස්සාවේල පතලකින් හමුවෙයි. ස්පාඤ්ඤය හිමෙන් වැසී යයි. එංගලන්තය හා ශ්‍රී ලංකාව ප්‍රථම ටෙස්ට් තරගයට සූදානමින්. ජාතික ගුවන්විදුලියේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.